සුබ දවසක් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා Blender LK channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ 3D වෙසක් කූඩු නිර්මාණය සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් ඇත්තට මේකට විශේෂ හේතුකුත් තියෙනවා. ඒ තමයි Blender LK monthly challenge එක. ඉතින් මයි මාසෙට අදාළ monthly challenge එකේ මාතෘකාව විදියට දීලා තියෙන්නේ Blender software එක පාවිච්චි කරලා 3D වෙසක් සැරසිල්ලක් නිර්මාණය කරන එක. ඉතින් මේ ගැන වැඩි විස්තර මම ඉස්සරහදී දැනුම් දෙන්නම්. ඉතින් අන්නේ monthly challenge එකට සහභාගී වෙනවා නම් ඒකටත් උදව්වක් වෙන විදිහට මේ වීඩියෝ එක අරන් ආවේ. මේකෙදි මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය අපිට වැඩිපුරම දකින්න ලැබෙන වෙසක් කූඩු මොඩල් කරන හැටි, ඒවට මැටීරියල් ඇඩ් කරන හැටි, ඒත් එක්කම රැලි දාලා ඒවත් හුලඟත් එක්ක ඇනිමේට් කරන හැටි වගේ සම්පූර්ණ කොටසම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ ගොඩක් තික්කෙන හින්දා අපි කෙලින්ම වැඩේට යමු. හරි, ඉතින් අපි හැමෝම දන්න අටපට්ට මේ මොඩල් එක හදාගමු. ඒක හරිම ලේසි. මම මේකට පාවිච්චි කරන්නේ මේ තියෙන කියුබ් එකමයි. මුලින්ම මේ කියුබ් එක සිලෙක්ට් කරගෙන මෙතනින් යනවා edit mode එකට. ඊට පස්සේ ඔයාලා දැනටමත් දන්නවා ඇති control B දුන්නාම මෙන්න මේ විදිහට ඒකේ තියෙන HS ටික bevel කරගන්න පුළුවන් edit mode එකේදී. ඒ විදිහටම control shift B දුන්නාම ඒකේ තියෙන vertex ටික මේ විදිහට bevel කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැනටමත් පේනවා මේකේ shape එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. කොහොම වුණත් අපි mouse එක මේ විදිහට ගොඩාක් ඈතට ගෙනිච්චොත් ඒක vertex එහෙ මෙහෙ ගෙනහිල්ලා ඒ shape එක ඇද වෙනවා, වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා control shift B දුන්නට පස්සේ මම keyboard එකේ C අකුර ඔබනවා. එතකොට මම මෙන්න මේ විදිහට ගෙනියපුවාම අන්නේ vertex දෙකක් එකට ගෑවුනාට පස්සේ ආයෙතනින් එහාට bevel දෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මම මේ mouse එක මේ විදිහට කෙලවරට ගෙනල්ලා left click එක දීලා ඔන්න ඔය විදිහට අටපට්ට මේ shape එක හදා ගන්නවා vertex ටික bevel කරලා. ඉතින් මේක මෙහෙම හදාගත්තට තව පොඩි දෙයක් තියෙනවා. අපි දැන් මෙතන තියෙන vertex එකක් select කරලා G එකෙන් move කරලා බැලුවොත් ඔයාලට පේනවා එතන vertex දෙක ගානේ තියෙනවා. මේ හැම එකම බැලුවොත් ඒ විදිහට තියෙනවා. ඉතින් මේකෙදි අපිට මේ දෙක ගානේ තියෙන ඒවා අයින් කරගන්න ඕනේ. මුලින්ම මම keyboard එකේ A අකුර ඔබනවා. ඊට පස්සේ ඔක්කොම select කරගන්නවා. ඊට පස්සේ mesh clean up ගිහිල්ලා merge by distance කියන එක දෙනවා. එතකොට ඔයාලට මෙතනින් පෙන්නනවා remove 12 vertices කියලා. ඒ කියන්නේ වැඩිපුර තිබ්බ vertices 12ක් remove කරලා තියෙනවා. දැන් අපි මේ තියෙන vertex එක select කරලා move කරලා බැලුවොත් ඔන්න ওই විදිහට ඒ වැඩිපුර තියෙන vertex ටික අයින් වෙලා ඒක තනි shape එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. හරි, ඉතින් මේත් එක්කම අටපට්ටමේ තියෙන අනිත් කොටසුත් අපි හදාගමු. මුලින්ම මම face select අරගන්නවා. ඊට පස්සේ කලින් වගේම keyboard එකේ A අකුර ඔබලා ඔක්කොම select කරගන්නවා. ඊට පස්සේ insert කරගන්න ඕනේ අපි මේ face ටික. I අකුර දෙනවා, වෙනසක් වෙන්නේ නැහැ. ආපහු I අකුර දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට මේ faces වෙන වෙනම insert කරගන්න පුළුවන්. මම ඔන්න ඔය විදිහට වගේ මේක ඇතුළට අරගෙන left click එක දීලා ඔය විදිහට මේක හදා ගන්නවා. ඉතින් ඔයාලට අන්නේ insert කරන එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් keyboard එකේ I අකුර ඔබලා මේ විදිහට insert කරද්දී මේක ඔක්කොම එක තැනකට මේ විදිහට insert වෙනවා. ඉතින් I අකුර තව පාරක් දුන්නාම මෙතෙන්දි වෙන්නේ ඒ faces මේ විදිහට වෙන වෙනම insert කරගන්න පුළුවන් වෙන එක. ඉතින් අතෙන්දි අපේ අටපට්ට මේ shape එකේ I අකුර එකපාරක් ලැබුවට එක තැනකට insert වෙන්න විදිහක් නැති හින්දා මුකුත් වෙනසක් පේන්න තිබ්බේ නැහැ. ඊට පස්සේ I අකුර තව පාරක් දුන්නාම ඒ faces එකින් එක insert කරගෙන අර වගේ shape එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උඩින් තියෙන face එකයි යටින් තියෙන face එකයි shift එකත් එක්ක යටින් තියෙන face එකත් select කරගන්නවා. ඊට පස්සේ keyboard එකේ X අකුර දීලා faces කියන අරගෙන මේ faces දෙක delete කරගන්නවා. දැන් අපි object mode එකට ගිහිල්ලා බලමු. ඔන්න ඔය විදිහට තමයි අපේ අටපට්ටම තියෙන්නේ. හරි, ඉතින් ඊළඟට අපි හදන්න යන්නේ තරුවක්. තරුවක් හදද්දී මම මේකට පාවිච්චි කරන්නේ මේ cube එක වෙනුවට circle එක. ඉතින් ඉස්සෙල්ලාම keyboard එකේ X අකුර ඔබලා මේ cube එක delete කරගන්නවා. ඊට පස්සේ add mesh ගිහිල්ලා අරගන්නවා circle එක. ඉතින් circle එක add කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් පේනවා මෙන්න මේ වගේ properties ටිකක් එනවා. මම මේක open කරගත්තොත් මේ වගේ properties ටික තියෙනවා. මෙතනින් අපිට වෙනස් කරගන්න පුළුවන් මේ circle එකේ තියෙන vertices ගන්න. ඉතින් මම මෙතන ඔයාලා 6 තරුවක් හදනවා නම් මෙතන vertices 6ක් විදිහට දාගන්න, පහේ එකක් හදනවා නම් 5ක් විදිහට දාගන්න. මම මේක මේ වගේ 6ක් දාගන්නවා. ඊට පස්සේ ආපහු මේ close කරගන්නවා. ඊට පස්සේ කලින් වගේම මෙතනින් edit mode එකට එනවා. දැන් අපි මේ ඔක්කොම vertex ටික select වෙලා තියෙන්නේ. ඊට පස්සේ මට මේක extrude කරගන්න ඕනේ උඩට. ඉතින් extrude කරන්න හැටි ඔයාලා දැනටමත් දන්නවා ඇති. Z දීලා Z අක්ෂයෙන් ඔය වගේ extrude කරගන්නවා. මේක පැත්තකින් හතරස් කොටුවක් වගේ එන විදිහට මම මේක extrude කරගෙන left click එක දීලා මේ විදිහට හදා ගන්නවා.
ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ තියෙන ෆේසස් පැති 6ක්ටම යන විදිහට එක්ස්ට්‍රූඩ් කරගන්න. ඉතින් මේක කරන්න වෙනස් විදිහක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම ෆේස් සිලෙක්ට් අරගමු. ඊට පස්සේ කීබෝඩ් එකේ ඒ අකුර ඔබලා ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. දැන් අපි සාමාන්‍ය විදිහට E දීලා එක්ස්ට්‍රූඩ් කරලා බැලුවොත් ඔන්න ওই විදිහට තමයි එක්ස්ට්‍රූඩ් වෙන්නේ. අර කොටුව පිටින්ම ඒක එක්ස්ට්‍රූඩ් වෙලා යනවා. ඉතින් මම මේක රයිට් ක්ලික් කරගෙන ඒ අන්ඩු කරගන්නවා ස්ටෙප් එක. ඉතින් මේකෙදි මට ඕනේ මෙන්න මේ ෆේසස් එකින් එක පැති 6ට යන විදිහට එක්ස්ට්‍රූඩ් කරගන්න. මුලින්ම මම කීබෝඩ් එකේ ඒ අකුරෙන් ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. ඉතින් අපි මෙතනින් එක්ස්ට්‍රූඩ් ටූල් එකට ගිහිල්ලා බැලුවොත් එතනින් ඔයාලට පේනවා එක්ස්ට්‍රූඩ් ඉන්ඩිවිජුවල්ස් කියලා අපිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඔයාලට කැමති නම් මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතනින් ෆේසස් ගිහිල්ලා එක්ස්ට්‍රූඩ් ඉන්ඩිවිජුවල් ෆේසස් කියන එක දීලා මෙන්න මේ විදිහට මවුස් එක නිකන් අරන් යන්න පුළුවන්. මවුස් එක අරන් යද්දී මේ විදිහට වෙන වෙනම ඒ ටික එක්ස්ට්‍රූඩ් වෙනවා. ඊට පස්සේ මම මේ වගේ තියාගෙන ලෙෆ්ට් ක්ලික් එක දෙනවා. ඔය වගේ වෙන වෙනම ෆේසස් ටික එක්ස්ට්‍රූඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතෙන්දී ආපහු මට ඕනේ මේ ෆේසස් වෙන වෙනම ස්කේල් එකත් අඩු කරගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් S එක දුන්නොත් ඔය වගේ තමයි ස්කේල් එක අඩු වෙන්නේ. මේකෙදිත් අපි වෙනස් විදිහක් බලමු. මෙන්න මේ අයිකන් එක මෙන්න මේ අයිකන් එකට ගිහිල්ලා අපිට මේ pivot point එක වෙනස් කරන්න පුළුවන්. මම මේක ක්ලික් කරලා මෙතන මේ pivot point එක individual origins කියන එකට දෙනවා. එහෙම දුන්නාම අපි කීබෝඩ් එකේ S ඔබලා ස්කේල් කරද්දී ඔන්න ඔය විදිහට ෆේසස් ටිකත් වෙන වෙනම ස්කේල් කරගන්න පුළුවන්. ඉතින් මම S දීලා බිඳුව දෙනවා. ඊට පස්සේ enter එක දෙනවා. එතකොට ඒ කොටුවේ තියෙන vertex ටික ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙනවා. අපි දැන් vertex select ගිහිල්ලා බැලුවොත් කලින් වගේ මේකෙත් එක vertex එකක් select කරලා බැලුවොත් මෙතන vertex 4ක් තියෙනවා. ඉතින් කලින් කරා වගේම මේකත් කීබෝඩ් එකේ ඒ අකුර ඔබලා ඔක්කොම select කරගන්නවා. ඊට පස්සේ mesh clean up ගිහිල්ලා merge by distance දීලා වැඩිපුර තියෙන vertex ටික මේ විදිහට remove කරගන්නවා. vertex 18ක් remove වෙලා තියෙනවා. දැන් අපිට මේක සාමාන්‍ය model එකක් විදිහට control කරගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට ඔයාලට ඕන නම් මෙන්න මේ උඩ තියෙන කොටස fill කරගන්න පුළුවන්. alt එකත් එක්ක left click එක දීලා මේ වටේම තියෙන vertex ටික select කරගන්නවා. ඊට පස්සේ keyboard එකේ F අකුර දීලා ඒ ටික fill කරගන්නවා. යට එකත් එහෙම ඕන නම් alt එකත් එක්ක left click එකෙන් select කරගන්නවා. වටේම ඊට පස්සේ F එකෙන් ෆිල් කරගන්නවා. දැන් අපි ආපහු ඔබ්ජෙක්ට් මොඩ් එකට ගිහිල්ලා බලුවොත් ඒ ෂේප් එක ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මෙතනින් යට ඇත්තටම හදන්න දෙයක් නැහැ. මම right click දීලා shade smooth දෙනවා. ඒත් එක්කම object data properties වලට ගිහිල්ලා normal setup එකේ auto smooth on කරගන්නවා. ඉතින් අපේ model එක ඔන්න ඔය විදිහට හදාගන්න පුළුවන් තරුවේ model එකක්. ඉතින් ඔයාට ඕන නම් නෙළුම් මලත් අරගන්න පුළුවන් තරුවෙන්ම. ඒකත් අපි කරලා බලමු. ඉතින් මේකෙදි මම මෙතනින් add curve ගිහිල්ලා මේකෙදි මම අරගන්නේ curve එක. curve ගිහිල්ලා අරගන්නා path කියන එක. path කියන එක අරගෙන R Y අනුව දීලා rotate කරගන්නවා මේ පැත්තට. ඒ වගේම මම ඉස්සෙල්ලාම number pad එකේ අංක 1කින් front view එකට එනවා. ඊට පස්සේ S එකකින් scale කරගන්නවා. G එකකින් move කරගෙන ඔන්න ඔය පැත්තට මෙන්න මේ අර කෙලවරට අරගෙන එනවා. ඊට පස්සේ අපි මේ curve එකේ object data properties වලට ගිහිල්ලා බැලුවොත් එතන තියෙනවා මෙන්න මේ geometry කියලා section එක. ඒක open කරගත්තාම මෙතන තියෙන extrude කියලා value එක. මම මේක extrude එක වැඩි කරද්දී ඔයාලට පේනවා අන්න විදිහට ඒක extrude එක වැඩි කරගන්නවා. ඉතින් මම මේක 1.1ක් විදිහට වගේ දාගන්නවා. දැන් අපි මේක rotate කරගන්න ඕනේ. කලින් වගේම REZ අනුව දීලා මේ පැත්තට rotate කරගන්නවා. ඊට පස්සේ තව ඕනනම් කැමති නම් මේක තවත් එක්ස්ට්‍රූඩ් කරගෙන ඒක ඕන විදිහට හදාගන්න පුළුවන්. දැන් අපි කරන්න තියෙන්නේ number pad එකේ අංක 1කින් front view එකට එනවා. ඊට පස්සේ මම මේ curve එකේ edit mode එකට එනවා. ඉතින් curve එකේ edit mode එකට ගියාම මෙන්න මේ වගේ vertex ටිකක් තමයි බලා ගන්න තියෙන්නේ. මේ ඉතින් මම මේකෙදි මෙන්න මේ vertex උඩින්ම තියෙන vertex එක select කරගන්නවා. ඊට පස්සේ move tool එක active කරගන්නවා. ඊට පස්සේ මම මේක x axis ඔන්න ඔය විදිහට මෙහාට අරගෙන එනවා. ඒකක් අරගෙන එද්දි ඔයාලට පේනවා මෙන්න මෙතනින් අපි මේ අරන් එන එකට ලයින් එකට අමතරව මෙන්න මේ වගේ කළු පාට අර ස්මූත් නැම්මක් තියෙන ලයින් එකක් එනවා. අන්න ඒක තමයි අපේ මොඩල් එක තියෙන විදිහ. ඉතින් අපි රොටේට් කරලා බැලුවොත් ඔන්න ඔය විදිහට අපේ ෂේප් එක ගොඩක් ස්මූත් විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් තව මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්.
ඒක ඔයා කැමති විදිහකට හදාගන්න. මම දන්නේ නෑ ඕක ඕන විදියක් පෙති කොහොම දෙන්න ඕනේ මේ විදිහට හදාගන්න. ඉතින් ඒත් එක්කම තව දැන් අපිට මේක මේ පැත්ත නිකන් කොටුවක් වගේ තිබිලා බෑනේ. මෙන්න මේ දෙක එක තැනකට එන්න ඕනේ. මෙන්න මෙතන උල් හැඩයට හදාගන්න ඕනේ. ඉතින් මම මේ vertex එක select කරගන්නවා. මේක S දීලා scale කරොත් වෙනසක් එන්නේ නෑ. ඒ වෙනුවට alt එකත් එක S දෙනවා. එතකොට ඔන්න ඔය වගේ scale කරගන්න පුළුවන්. කලින් වගේම alt S දීලා බිඳුව දෙනවා. එතකොට ඔන්න විදිහට ඒ දෙපැත්තේ තියෙන edges දෙක එක තැනකට අරගන්න පුළුවන්. ඊට පස්සේ මම end එක දීලා ඔන්න ඔය විදිහට shape එක හදාගන්නවා. දැන් අපිට පුළුවන් ආපහු object mode එකට එන්න. ඉතින් object mode එකට ඇවිල්ලා අපිට කරන්න තියෙන්නේ මේක duplicate කරගෙන වටේට අරගෙන යන්න. හරි ඉතින් මම ඉස්සෙල්ලාම number pad එකේ අංක 7න් top view එකට එනවා. ඊට පස්සේ දැන් අපි නිකන් මේක rotate කරලා බැලුවොත් R දීලා rotate කරලා බැලුවොත් ඔන්න ඔය විදිහට තමයි rotate වෙන්නේ. ඉතින් මේකෙදී අපි මේ සම්පූර්ණ මේක වටේට යන විදිහට rotate කරගන්න පුළුවන් මෙන්න මේකේ pivot point එක 3D cursor එකට දුන්නා. ඉතින් මම මෙතෙන්ට ගිහිල්ලා කලින් වගේම pivot point එක දෙනවා 3D cursor එකට. දැන් අපි R දීලා rotate කරලා බැලුවොත් ඔන්න ওই විදිහට rotate කරගන්න පුළුවන්. දැන් හරි ඊට පස්සේ ඉතින් දැන් මේ විදිහට අපිට මේකේ duplicate එකක් අරගෙන rotate කරගන්න තමයි තියෙන්නේ. දැන් අංශක 360ක් තියෙනවා. අපි අංශක 360ක් 6න් බෙදා ගන්න ඕනේ. එතකොට 60ක් එනවා. ඉතින් shift D එකෙන් duplicate එකක් ගන්නවා. ඊට පස්සේ R 60 type කරලා enter එක දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට එකක් හරියට place කරගත්තට පස්සේ මේ ස්ටෙප් එක රිපීට් කරන්න පුළුවන්. shift එකත් එක්ක R ඔබලා මම shift R දෙනවා. මේ විදිහට වටේටම මේ පෙති ටික ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට නෙළුම් මලේ වගේ හිකුත් හදාගත්තා අපි. මම දන්නේ නෙළුම් මලේ න උඩ කොටස නැද්ද මන්දා. එහෙම නැත්තම් කමන්නේ. මේක ගිහිල්ලා edit mode එකට ගිහිල්ලා face එක ගිහිල්ලා මම face එක delete කරගන්න. ඒක දැන් ඔයාලා දැනටමත් දන්නවා හදාගන්න හැටි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වෙසක් කූඩු මොඩල් ටික හදාගන්න. ඉතින් මේ වගේ වෙසක් කූඩු මොඩල් ටිකක් හදලා අපේ monthly challenge එකට ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කරන්න අපි 1 2 3 තෝරගන්නම්. ඒ ගැන වැඩි විස්තර මම කිව්වා වගේ පස්සේ කතා කරගමු. හරි ඊළඟට අපි යන් මේකට අදාළ රැලි හදාගන්න එකට. හරි ඉතින් දැන් අපි රැලි හදාගන්න මම කලින් හදාගත්ත අටපට්ට මේ මොඩල් එකම ඕපන් කරගත්තා. ඉතින්දී අපි ඉස්සෙල්ලාම තනි රැලක් තමයි හදාගන්න ඕනේ. මම ඒකට මුලින්ම add mesh ගිහිල්ලා අරගන්නවා plane එකක්. ඊට පස්සේ number pad එකේ අංක 1න් front view එකට එනවා. ඊළඟට RX 90 දීලා අංශක 90ක් මේ පැත්තට rotate කරගන්නවා. ඒත් එක්කම SX දීලා දෙපැත්තෙන් scale එක අඩු කරගන්නවා. මේක හීනි පටියක් වගේ හදාගන්න මම මේක ගොඩාක් හීනි වෙන විදිහට ස්කේල් එක අඩු කරගන්න. ඒත් එක්කම උසත් වැඩි කරගන්න පුළුවන් SZ දීලා මම ඔන්න ඔය වගේ ගානකට උස වැඩි කරගන්නවා. ඒ වගේම GZ දීලා මේක ඕන කරන පොසිෂන් එකට පල්ලෙහාට අරගෙන එනවා. දැන් අපි පල්ලෙහාට අරගෙන ආවට rotate කරලා බැලුවොත් තාමත් ඒක මැද තමයි තියෙන්නේ. ඒකට මම number pad එකේ අංක 7 ඔබලා top view එකට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක හරි තැනට අරන් එන්න. දැන් move tool එක මෙතනින් active කරලා තියෙන්නේ. ඒ හින්දා මට පුළුවන් මේ කොළ පාටි තලින් අල්ලලා මේක මේ කෙලවරට අරගෙන එන්න. ඉතින් දැන් මේක කෙලවරට අරන් ආවත් තාමත් මේකේ rotation එක වැරදි. ඒ කියන්නේ දැන් අපිට ඕනේ මෙන්න මේ ධාරෙ දිගේ යන විදිහට හදාගන්න. දැන් මේකෙදි මම හිතන්නේ අංශක 45ක් Z අක්ෂයෙන් rotate කරගන්න ඕනේ. කියන්නේ අංශක 45ක් මේ පැත්ත rotate වෙන්න ඕනේ. ඉතින් මම ඒකට R Z ඔබලා 45ක් type කරලා enter එක දෙනවා. හරි දැන් ඇංගල් එකට හරියට හදාගත්තට පස්සේ ආපහු මේ වගේ move කරගන්න ඕන නම් G ඔබලා ඒක හරි පොසිෂන් එකට අරන් එන්න පුළුවන්. හරි ඊළඟට අපිට පුළුවන් මේ රැල්ල පාවිච්චි කරලා මේ වටේම තියෙන රැල් ටික හදාගන්න. ඉතින් ඒ වටේම ටික හදාගන්න කලින් අපි මේ රැලේ ඩුප්ලිකේට් එකක් අරන් මේ කෙලවරක තියාගමු. එතකොට ඒ කෙලවරේ හතරත් මේකෙන්ම හදාගන්න පුළුවන්. මුලින්ම number pad එකේ අංක 7න් top view එකට එනවා. ඊට පස්සේ shift D ඔබලා ඩුප්ලිකේට් එකක් අරන් මේක මේ කෙලවරට අරගෙන එනවා. ඒත් එක්කම GZ ඔබලා මේ පැත්තෙන් උඩටත් අරගෙන ඇවිල්ලා ඕක ඔන්න ඔය වගේ තැනකින් තියාගන්නවා. ඉතින් අපිට මේ රැළ පාවිච්චි කරලා වටේ රැළ ටික හදාගන්න පුළුවන්. කොන් හතර රැලි ටික. ඉතින් මේ රැළ පාවිච්චි කරලා යට රැලි පේලිය හදාගන්න පුළුවන්.
දැන් අපිට කරන්න තියෙන්නේ මෙතනින් modify properties වලට ගිහිල්ලා add modifier කියලා මම දාගන්නවා array modifier එක. array modifier එක දාගත්තට පස්සේ ඔයාට ඕනේ කරන rally ගාන මෙන්න මේ count එකෙන් හදාගන්න පුළුවන්. දැන් count එක මම මේකෙදී 15ක් 16ක් වගේ දාගත්තට පස්සේ තවත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක දෙපැත්තෙන් හරියට සමානව ඕන තැනට ඇවිල්ලා නැහැ. කියන්නේ දෙපැත්ත සමාන. මේක හරි මැද තියාගන්න ඕනේ. මේකෙදී relative offset කියන එක ඔයාලට පොඩ්ඩක් වෙනස් කරලා බලන්න පුළුවන්. ඒක වෙනස් කරලා බැලුවොත් සමහර විට ඕනවටත් වඩා එහාට මෙහාට යන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා මම relative offset එක ඒ විදිහටම එකක් විදිහටම තියාගෙන මම මෙතනින් යටින් තියනවා constant offset කියලා එකක්. ඒක enable කරගන්නවා. ඊට පස්සේ ඒක open කරගෙන බැලුවොත් ඒකෙතර relative offset එකේ වගේම අගයන් තුනක් තියෙනවා. මේකෙදී අපිට relative offset එකට වඩා ගොඩක් smooth විදිහට මේක එහා මෙහා කරගන්න පුළුවන්. මම මේකෙදී මේක මෙන්න මේ වගේ ගානකට තියාගන්නවා. එතකොට ඔයාලට පේනවා මේ පැත්තෙනුත් මේ වගේ ඉඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ පැත්තෙනුත් ඒ වගේ සමාන ඉඩක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට හරි මැදට ඇවිල්ලා තියෙනවා. ඒක ඔන්න ඔය විදිහට මම ඒක හදාගන්නවා. constant offset එක දුන්නාම අර relative offset එකට වඩා ගොඩක් smooth විදිහට adjust කරගන්න පුළුවන්. ඒකේ යගේ ගොඩක් වෙනස් වුණාට පොඩ්ඩක් තමාරක එහා මෙහා වෙන්න. ඒක හින්දා ගොඩක් ලේසියෙන් ඒක එහා මෙහා කරගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ දැන් මේකෙදි ඔයාලට මම තව දෙයක් කියන්නම්. zigzag කරගන්න ඕන. ගොඩක් අය විදිහට හදාගන්නවා. මේ රැල් zigzag විදිහට හදාගන්නවා. ඉතින් එහෙම කරගන්න ඕන නම් මම මේකේ edit mode එකට යනවා. ඊට පස්සේ control R ඔබලා 20 type කරලා left click right click විදිහට දෙනවා. loop cut 20ක් දාගන්න. තමයි loop cut 20ක් දාගත්තා. මෙතෙන්දී දැන් zigzag විදිහට හදාගන්නවා නම් එකක් කර එකක් එහාට මෙහාට කරගෙන හදාගන්න ඕනේ. ඉතින් මේකෙදි දැන් loop cut 20ක් දාලා ඒ edges 20 select වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම select වෙලා තියෙදි මම select ගිහිල්ලා මෙතනින් checker deselect කියන එක දෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතනින් එකක් කර එකක් deselect වෙලා තියෙනවා. දැන් ඕනනම් පුළුවන් G ඔබලා ඒක zigzag යන විදිහට හදාගන්න. ඉතින් zigzag යන විදිහට හදා ගන්නවා නම් array modifier එක තව පොඩ්ඩක් අතන offset එක වෙනස් කරගන්න වෙනවා. ඉතින් මේකෙදි කොහොමත් මම මේ වගේ zigzag ක්‍රමයට හදාගන්න යන්නේ නැහැ. ඒ වෙනුවට වෙනස් විදිහක් පාවිච්චි කරන්න යන්නේ. ඉතින් ඒකටත් මේ වගේ loop cut 20ක් විදිහට දාගන්නම තියාගන්න. loop cut 20ක් දාලා තියෙන දැන් ඊට පස්සේ object mode එකට එනවා. ඊළඟට මම modify properties වලට ගිහිල්ලා add modifier ගිහිල්ලා දාගන්නවා displace modifier එක. මේකෙදි මම මෙන්න මේ rel ටිකට texture එක shape එකක් දෙන්න යන්නේ. ඉතින් දැන් displace modifier එක දාගත්තට පස්සේ මට මෙතනින් පුළුවන් new button එකේ click කරලා ඒකට new texture එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මේ icon එක click කරලා හරි මෙතනින් හරි texture properties වලට යනවා. ඉතින් texture properties වලට ගියාම new texture එකක් දාගත්තට පස්සේ ඔයාලට පේනවා එතන image or movie කියන type එකේ තමයි තියෙන්නේ. මම මේක මෙතනින් click කරලා texture එක clouds කියලා හදාගන්නවා. ඉතින් cloud texture එක දාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට අපේ rally ටික හදාගන්න පුළුවන්. ඉතින් මීට අමතරව තව මෙතනින් ඔයාලට ඕන size එක එහා මෙහා කරගෙන හදාගන්න පුළුවන්. මේකෙදි මම ඒක ඒ විදිහටම තියාගන්නවා. ඒත් එක්කම modify properties වලට ගිහිල්ලා ඒ displace modifier එකේ strength එක අඩු වැඩි කරගන්න පුළුවන්. strength එක මම මේකේ 0.3ක් වගේ දාගන්නවා. ඒත් එක්කම එතන mid level කියලා එකක් තියෙනවා. දැන් ඔයාට මේක displace modifier එක දාගත්තට පස්සේ object එක position එක වෙනස් වුණා නම් මේ mid level කියන එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා ඒක ආපහු තිබ්බ තැනටම අරගෙන එන්න පුළුවන්. ඉතින් මම මේකෙදි ඒක මේ ගානටම තියාගන්නවා. එච්චර වෙනසක් වෙලා නැහැ වගේ. හරි. දැන් ඉතින් ඔන්න ඒ රැලි ටික මම ওই විදිහට තමයි හදාගන්නේ. displace modifier එක දාගත්තට පස්සේ මම right click දීලා shade smooth දෙනවා. හරි. දැන් මම ওই විදිහට රැලි ටික හදාගත්තට පස්සේ මෙතන තියෙන modifiers ටික apply කරගන්නවා. modifiers ටික apply කරගෙන අපිට පුළුවන් මේකම duplicate කරලා වටේටම අරගෙන යන්න. හරි ඉස්සෙල්ලාම මෙතනින් click කරලා array modifier එක apply කරගන්නවා. ඒත් එක්කම displace modifier එකත් apply කරගන්නවා. දැන් අපි අර නෙළුම් මලේ පෙති වලට කරා වගේ මේක වටේට rotate කරගන්න පුළුවන්. මුලින්ම number pad එකේ අංක 7න් top view එකට එනවා. ඉතින් මම දැන් R දීලා rotate කරගත්තොත් ඔන්න ඔය විදිහට තමයි rotate වෙන්නේ. ඉතින් මේකෙදි මේ icon එක click කරලා pivot point එක 3D cursor එකට දෙනවා. දැන් අපිට rotate කරලා බලුවොත් ඔන්න ඔය විදිහට වටේට තියාගන්න පුළුවන්. හරි ඉතින් මම මේක duplicate එකක් අරගෙන මේකේ විදිහට අංශක 90ක් තමයි එකක් rotate කරගන්න ඕනේ. ඉතින් මම shift D එකෙන් duplicate එකක් අරගන්නවා. ඊට පස්සේ R ඔබලා 90 type කරලා n එක දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒක හදාගත්තට පස්සේ අපිට මේ step එක repeat කරන්න පුළුවන්. shift R ඔබලා shift R එක shift එකත් එක්ක R ඔබලා ඔන්න ඔය විදිහට වටේ රැලි ටික හදාගන්න. ඉතින් වටේ රැලි ටික හදාගත්තට පස්සේ දැන් modifiers ටිකත් apply වෙලා තියෙන්නේ.
මම මේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඒ කියන්නේ යට ටික ඔක්කොම සිලෙක්ට් කරලා Ctrl J ඔබලා ඒ ටික ඔන්න ඔය විදිහට ජොයින් කරගන්න. දැන් අපි edit mode එකට ගිහිල්ලා බලුවොත් ඔන්න ඔය විදිහට අපේ rally ටික බලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපි rally ටික හදාගෙන ඉවරයි. ඉතින් මේ යට rally ටික හදාගත්තා වගේම මේකත් edit කරගෙන වටේට තියාගන්න තමයි තියෙන්නේ මේකෙදි. ඉතින් දැන් මේකත් අපි කලින් කරා වගේම edit mode එකට ගිහිල්ලා Ctrl R ඔබලා loop cut 20ක් දාගෙන left click right click විදිහට දෙනවා. ඊට පස්සේ ආපහු object mode එකට ඇවිල්ලා displace modify එක දාගන්නවා. modify properties වලට ගිහිල්ලා add modifier ගිහිල්ලා displace modifier එක දාගන්නවා. ඉතින් මෙතෙන්දී අපි කලින් හදාගත්ත texture එක තියෙනවා. මෙතනින් click කරලා අපිට ඒ texture එක අරගන්න පුළුවන්. ඊට පස්සේ strength එකත් මේකෙත් 0.4ක් විදිහට වගේ දාගන්නවා. right click දීලා shade smooth දෙනවා. හරි. දැන් මේ විදිහට තනි රැලක් හදාගත්තට පස්සේ මම මේකෙත් displace modifier එක apply කරගන්නවා. ඊට පස්සේ number pad එකේ අංක 7න් top view එකට එනවා. ඉතින් මේකේ තනි රැල්ල හදාගත්තට පස්සේ මේකම නිකන් 3-4 duplicate කරලා මේ කෙලවරෙන් තියාගන්න පුළුවන්. ඉතින් මම shift D එකෙන් duplicate එකක් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් තියාගන්න පොඩ්ඩක් එහාට ගලා ඊට පස්සේ අපි පොඩ්ඩක් ඒක rotate කරගමු. එකින් එකට පොඩ්ඩක් වෙනස් rotation දීලා ඔක්කොටම කලින් දැන් අපි rotate කරොත් මෙන්න මේ වගේ තමයි ඒක වටේටම යන්නේ. ඒ හින්දා මුලින්ම අපි ආපහු pivot point එක මෙතනින් medium point විදියට හදාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අරග කලින් වගේම rotate කරගන්න. ඉතින් මම මේක මේ වගේ පොඩ්ඩක් rotate කරගන්නවා. ආපහු shift D එකෙන් duplicate එකක් අරගෙන මෙතනින් තියාගන්නවා. පොඩ්ඩක් rotate කරගන්නවා. duplicate එකක් අරගන්නවා. rotate කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට 4-5ක් වගේ හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ rally ටිකක් හදාගන්න. ඉතින් ඔය rally ටික හදාගත්තට පස්සේ මේකත් අර කලින් කරා වගේම මේ ඔක්කොම select කරලා Ctrl J ඔබලා ඒ ටික join කරගන්නවා. හරි. ඊට පස්සේ අපි තව පොඩ්ඩක් මේක මේ වගේ පොඩ්ඩක් ඇතුළට අරන් යමු. මේක නැත්තම් ඒක ගොඩේ මේක නැත්තම් හරියට වෙන්නේ නැහැ. මම මේක මේ වගේ තැනකට අරන් එනවා. ඉතින් මේක තව ඕනනම් ඔයාලට මේකේ උඩ කොටස තවත් පොඩි කරගන්න ඕන නම් edit mode එකට ගිහිල්ලා මම vertex select අරගන්නවා. ඊට පස්සේ මේ උඩම තියෙන vertex ටික select කරගන්නවා. ඊට පස්සේ මෙතනින් proportional editing on කරගෙන S ඔබලා මේ වගේ ස්කේල් කරගන්නවා. ඉතින් මම මේක රවුමත් mouse wheel එක කරකලා පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. proportional editing on කරලා ස්කේල් කරගන්න. හරි. එතකොට ඔන්න ඔය වගේ ඒ ටික එක තැනකට ඇවිල්ලා තියෙනවා දැන් අපිට පුළුවන් object mode එකට ගිහිල්ලා ඒක බලන්න. මම මේක දැන් හරි position එකට තියාගන්නවා. හරි. ඊළඟට මේකත් අර කලින් කරා වගේම 4 වටේට තියාගන්න තමයි තියෙන්නේ. මුලින්ම number pad එකේ අංක 7න් top view එකට එනවා. ඊට පස්සේ මෙතනින් pivot point එක 3D cursor එකට දෙනවා. ඊට පස්සේ shift D එකෙන් duplicate එකක් අරගන්නවා. ඊළඟට R ඔබලා 90 type කරලා enter එක දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට එකක් හදාගෙන මම shift R දීලා ඒ step එක repeat කරගන්නවා. හරි. ඉතින් වටේ රැලි ටිකත් හදාගෙන ඉවරයි. යට රැලි ටිකත් හදාගෙන ඉවරයි. වෙසක් කූඩුව සම්පූර්ණයෙන්ම මොඩල් කරගෙන ඉවරයි. ඉතින් රැලි හදාගන්න වැඩේදී ඔන්න ඔය විදිහට ඔයාලට අර අපි කලින් හදාගත්ත තරුවට නෙළුම් වලට ඕනම එකකට රැලි ටික හදාගන්න පුළුවන්. ඒ වගේම zigzag කරනවා නම් ඒ විදිහත් මම කියලා දුන්නා. ඒක ඒ විදිහට හදාගන්න. ඊළඟට අපි යන් මේකේ material add කරන කොටසට. හරි. ඉතින් material දාගන්න කලින් මම මුලින්ම මෙතනින් render properties වලට ගිහිල්ලා render engine එක cycles කියලා දාගන්නවා. ඒත් එක්කම device එක ඔයාලට GPU එකක් තියෙනවා නම් මෙතනින් GPU compute කියලා හදාගන්න. දැන් අපි render view එකට ගිහින් බැලුවොත් ඒක තනිකර ඔක්කොම ටික සුදු පාටට තියෙන්නේ. ඉතින්ලාම අපි මේ අටපටේ model එකට material ටික add කරගමු. මුලින්ම මම ඒක select කරගන්නවා. ඊට පස්සේ material properties වලට ගිහිල්ලා බැලුවොත් ඒක අපි අර මුලින්ම තියෙන cube එකෙන් හදාගත්ත හින්දා ඒකේ තියෙන default material එක තියෙනවා තාම. ඉතින් මේකෙදි මම මේ principal BSDF එක වෙනුවට මෙතනින් click කරලා අරගන්නවා glass BSDF කියන එක. ඊට පස්සේ roughness එක එකක් විදිහට දාගන්නවා. දැන් අපිට තාමත් මොකුත් එච්චර ලොකු වෙනසක් පේන්නේ නැහැ. මොකද අපි මේකට තාම light එකක් දාගන්න නැහැ. ඒ නිසා කුඩු light එක දාගත්තාම තමයි ඉතින් අපිට ඒක ඕනේ පැහැදිලිව පේන්නේ කොහොමද ඒක තියෙන්නේ. ඉතින් මම add ගිහිල්ලා light යටතේ තියෙන point lamp එකක් අරගන්නවා. ඊට පස්සේ මෙතන object data properties වලට ගිහිල්ලා බලුවොත් ඔයාලට පුළුවන් ඒක
පාට වෙනස් කරගන්න පව එක වැඩි කරගන්න තිකම රේඩියස් එක එහෙම වැඩි කරගන්න. ඉතින් මම මේකේ පව එක දාගන්නවා 50ක් විදිහට රේඩියස් එක දාගන්නවා 0.5ක් විදිහට. පාට දැනට මේක මේ විදිහටම තියාගමු. ඉතින් දැන් බැලුවොත් සාමාන්‍යයෙන් වෙසක් කූඩුවකට ගැලපෙන විදිහේ පෙනුමක් මේකට ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඒ වගේම දැන් මේකේ තනි පාටක් නෙවෙයි මේ කොට් ත්‍රිකෝණ වලට තව පාටක් දාර වලට තව පාටක් ඒ විදිහට පාට ගොඩක් ඕන වෙනවා. ඉතින් අපි ඒ ටික හදාගමු. ආපහු මම අටපට මේ මොඩල් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අපි දැන් ඉස්සෙල්ලාම මේ කොටු වලට තව අලුතෙන් පාටක් ඇඩ් කරගමු. මුලින්ම මම මේකේ edit mode එකට එනවා. ඊට පස්සේ face select අරගෙන මෙන්න මේ කොටු ටික select කරගන්නවා. එකක් select කරලා shift එක ඔබාගෙන අනිත් හතරත් මේ විදිහට කරකලා select කරගන්න. හරි. ඊළඟට මේ material properties වලට ගිහිල්ලා මෙන්න මේ plus icon එක click කරලා new material එක කරගන්න. ඊට පස්සේ මුකුත් වෙනසක් තාම නැහැ. assign කියන එක දුන්නාම ඒ අලුතෙන් හදාගත්ත material එක මේ select කරගත්ත කොටසට apply වෙනවා. හරි. ඉතින් ඒක හදාගත්තට පස්සේ ඔයාට ඕනනම් පුළුවන් එතෙන්ට new material එකක් දාලා ඒකෙත් surface එක glass BSDF කියලා දාලා roughness එක වෙනස් කරගෙන ওই විදිහට ඒකට වෙනම පාටක් add කරගන්න. ඉතින් එහෙම නැත්තම් තව ලේසියෙන්ම ඉක්මනටම කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක ඒ විදිහ කරලා බලමු අපි දාරවල. ඉතින් ඒකට දාර ටික සිලෙක්ට් කරගන්න ඕනේ. දාර ටික සිලෙක්ට් කරගන්න මම වෙනස් විදිහක් පාවිච්චි කරනවා. ඉතින් ඒකින් සිලෙක්ට් කරගන්නවට වඩා ඉස්සෙල්ලාම solid view එකට යනවා. ඊට පස්සේ දැන් අපි මේ කොටු ටික සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒත් එක්කම shift එක ඔබාගෙන මේ ත්‍රිකෝණ ටිකත් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. දාර ටික නැතුව අනිත් ඔක්කොම faces ටික සිලෙක්ට් වෙන තමයි සිලෙක්ට් කරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට කොටු ටිකයි ත්‍රිකෝණ ටිකයි සිලෙක්ට් කරගත්තට පස්සේ control එකත් එක්ක I අකුර දුන්නාම මේ විදිහට ලේසියෙන්ම ඒකේ දාර ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි render view එකට ගිහිල්ලා බලුවොත් දැන් අපිට පුළුවන් මේකටත් අර කලින් කරා වගේ new material එකක් add කරගන්න. මම material properties වලට ගිහිල්ලා මෙතන plus icon එක click කරගන්නවා. ඊට පස්සේ assign කියන එක දීලා ඒක මේකට apply කරගන්නවා. දැන් මම කලින් කිව්වා අර අලුතෙන් material එකක් දාලා එහෙම හදා ගන්නවට වඩා ලේසියෙන්ම කරගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් මේකෙදි මම මෙතන icon එක click කරලා අපි මේ කලින් හදාගත්ත glass material එකක් අරගන්නවා. ඊට පස්සේ දැන් අපි මේකේ පාට වෙනස් කරලා බැලුවොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ඔක්කොමත් එක්ක පාට වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා මුලින්ම අපි මේකේ ඒ කලින් හදාගත්ත material එකක් මේ විදිහට select කරගත්තට පස්සේ මෙන්න මේ icon එකේ click කරලා ඒක ඒකේ කොපියක් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක දැන් අලුත් material එකක් විදිහට එනවා. දැක්කනේ දැන් ඒක material 0.02 කියලා ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඒකේ පාට වෙනම මේ විදිහට වෙනස් කරගන්න. හරි. දැන් මම මේක රතු පාටක් වගේ දාගන්නවා. මේකෙදි පාට දාගන්න එක ඔයාගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්න ඕනේ. මම මේක නිකන් ඔය හිතන පාට තමයි දාගත්තේ. හරි. ඒක ඔයා කැමති විදිහකට හදාගන්න. දැන් අපි object mode එකට ඇවිල්ලා බැලුවොත් ඔන්න ওই විදිහට පාට තුනක් තනින් තනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේත් එක්කම දැන් ගොඩක් අය කරනවා මෙන්න මේ කොටු වලට අර පින්තූරයක් දාගන්න එක. ඉතින් ඒක මේ බ්ලෙන්ඩර් වලින් කොහොමද කරන්නේ? ඒක කරන්නේ කොහොමද කියලා බලමු. මේකේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ගන්න පින්තූරේ අණුව මේක හදා ගන්න විදිහ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට ඔයාට හැදෙන්නේ නැතිම වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම ඔයාට කැමති විදිහකට කන්ට්‍රෝල් කරගන්න ඕනි විදිහකට හදා ගන්නවා මෙතනින් කියලා දෙන්න. හරි. ඉතින් මම ඒකෙදි මුලින්ම මෙතනින් යනවා shading වලට. shading වලට ගිහිල්ලා render view එකට ගිහින් බැලුවොත් අපි අර කලින් හදාගත්ත විදිහට මේක පේනවා. මෙතනත් මම material properties වලට එනවා. එතකොට ගොඩක් ලේසි වෙයි. හරි. ඉතින් දැන් material properties වලට ගිහිල්ලා අපි ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ මේ ත්‍රිකෝණ කොටු ටිකට දාගත්තේ මොන පාටද කියලා. මම හිතන්නේ කොටු ටිකට දාගත්තේ තැඹිලි පාට තියෙන එක. ඒ කියන්නේ material 0.01 කියන එක තමයි මේ කොටු ටිකට දාගෙන තියෙන්නේ. ඉතින් දැන් මේකෙදි මේ කොටු ටිකට image එකක් තමයි දාගන්න ඕනේ. image එකක් දාගන්න මම මුලින්ම මෙතන shift A දීලා search කරගන්නවා image texture කියලා. image texture node එකක් ගන්න මේ විදිහට මේක තියාගන්නවා. ඊට පස්සේ ඒකේ color output එක glass එකේ color input එකට සම්බන්ධ කරගන්නවා. එතකොට ඒක රෝස පාට වෙනවා. දැන් අපිට පුළුවන් මේකට අලුත් image එකක් add කරගන්න. ඉතින් මම මෙතන open එකේ click කරලා ඔයාලට කැමති විදිහක image එකක් ගන්න මේකෙදි මම කියන්නම්. එකින් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම අරගන්නේ සුදු පාට background එකයි කළු පාට ධර්ම චක්‍රයේ තියෙන image එක. මම ඒක select කරලා open දෙනවා.
දැන් ඒක අරගත්තට පස්සේ ඒ පින්තූර ඔන්න ඔය විදිහට තමා ඒකට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ එක එක තැන්වල තමයි හරියට ප්ලේස් වෙලා නැහැ මේක. ඉතින් මේක හරියට හදාගන්න අපි යන්න ඕනේ UV editing වලට. මම යනවා මෙතන UV editing workspace එකට. ඊට පස්සේ අපි දැන් මෙන්න මේ වටේ කොටු ටිකනේ හදාගන්න ඕනේ. ඉතින් මම වටේ කොටු ටික මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඉතින් shift එක ඔබාගෙන මේ විදිහට සිලෙක්ට් වටේ කොටු හතර සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේ ඉමේජ් එකේ මේ කොටු ටිකට ඉමේජ් එක ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි render view එකට ගිහින් බැලුවොත් ඒක පැහැදිලිව පේන ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක කොටුවක් සම්පූර්ණ කවර් වෙන විදිහට හදාගන්න කොහොමද? මේකෙදි view බලලා unwrap දුන්නොත් ඒක ඔය විදිහට තමයි එන්නේ. ඒකෙත් හරියට එන්නේ නැහැ. ඉතින් මේකෙදි අපිට කරන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් මෙහෙම බැලුවොත් අපි top view එකෙන් බැලුවොත් ඔයාලට පැහැදිලිව පේනවා මේක කොටුවක් වගේනේ තියෙන්නේ. ඉතින් අන්න ඒ හින්දා අපිට පුළුවන් මෙතන view බලලා cube protection කියන එක දෙන්න. ඉතින් cube protection දුන්නාම මේ විදිහට ලේසියෙන්ම අපිට faces ටික එක පැත්තකට එන විදිහට හදා ගන්න පුළුවන්. දැන් මෙතන මේ ටික ඔක්කොම select කරලා ඒ අකුර බලලා හරි මෙන්න මේ විදිහට හරි ඔක්කොම select කරගන්න පුළුවන්. මම ඒ අකුර බලලා ඔක්කොම select කරගන්නවා. ඊට පස්සේ මේක ස්කේල් කරලා ඉතින් ස්කේල් කරද්දී ඔයාලට පේනවා මේක වෙනස් වෙන විදිය ස්කේල් කරලා රොටේට් කරලා මම අංශක 45ක් රොටේට් කරගන්නවා. ඒ විදිහට මේක හරියට ප්ලේස් කරගෙන ඔයාලට ඕන විදිහට ඒ පින්තූරේ මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ආපහු මම ෂේඩින් වලට යනවා. ෂේඩින් වලට ගිහිල්ලා මම කලින් කිව්වා දැන් මේකේ තියෙන සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකයි කළු පාට ධර්ම චක්‍රයයි. දැන් ඔයාලට මේකේ පාට දෙක වෙනස් කරගන්න ඕනි කියලා හිතනවා නම් ඒ කොහොමද කරන්න කියලා බලමු. මම මෙතන shift A දීලා search කරගන්නවා mix RGB කියලා. mix RGB node එකක් අරගෙන මේ image එකයි glass එකයි මැද්දෙන් තියාගන්න. ඊට පස්සේ image එකේ color output එක mix එකේ fractal එකට සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට සම්බන්ධ කරගත්තට පස්සේ ඔයාලට color 1 කියන එකෙන් ඒ ධර්ම චක්‍රයට දීලා තියෙන පාට වෙනස් කරගන්න පුළුවන්. color 2 කියන එකෙන් ඒ අර බෑග්ග්‍රවුන්ඩ් එකට දීලා තිබ්බ පාට ඔය විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එක ඉමේජ් එකක් ඇඩ් කරගත්තේ. හරි. ඒ විදිහටම අපි ඊළඟට බලමු අනිත් ඉමේජ් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අනිත් ඉමේජ් එක ඇඩ් කරගන්න කොහොමද කරන්න හොඳ? මම මේක ඩුප්ලිකේට් එකක් කරගන්නම්. ඉතින් මම ඒකට මේ විදිහට අර රැල් 4යි ලයිට් එකයි ඔක්කොම සිලෙක්ට් කරගෙන නම්බර් පෑඩ් එකේ අංක 7න් top view එකට එනවා. ඊට පස්සේ shift D දීලා x ඔබලා x අක්ෂයෙන් ඩුප්ලිකේට් එකක් අරන් x අක්ෂයෙන් මේ පැත්තට අරගෙන එනවා. දැන් අපි මෙන්න මේක සිලෙක්ට් කරගමු. ඉතින් මේකදී අපි අලුත් පින්තූරයක් මේකට දාගන්න යන්නේ. ඉතින් අන්න ඒ හින්දා අපිට මේකට අලුත් මැටීරියල් එකක් ඕනේ. එහෙම නැත්නම් මේ මැටීරියල් එක වෙනස් කරගත්තොත් අනිත් එකේ තේ විදිහට වෙනස් වෙනවා. ඉතින් දැන් මේක මේ විදිහටම තියෙද්දි මම මේ මැටීරියල් එක මෙතන මේ දෙකේ අයිකන් එක ක්ලික් කරලා මේකේ කොපියක් අරගන්නවා. එතකොට අලුත් මැටීරියල් එකක් ඔය විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ color mix RGB එක අයින් කරලා glass එකට සම්බන්ධ වෙලා තිබ්බොත් ඒක කොහොමද එන්නේ කියලා. දැන් මම මේකෙදි open දීලා මේකෙදි මම අරගන්නේ මෙන්න මේ transparent background එකක් තියෙන තැඹිලි පාට ධර්ම චක්‍ර image එක. මම ඒක දීලා open image දීලා open කරගන්නවා. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා transparent background එකක් තියෙන image එකකදී මේකේ කළු පාටේට කළු පාට වෙලා තමයි එන්නේ. ඒ කියන්නේ transparent කොටස කළු පාට වෙලා ඉන්නේ. මේකෙදී අපිට ඕනේ transparent එක අර දෙපැත්තෙන් විනිවිද පේන විදිහට හදාගන්න නෙමෙයි කොහොමත්. අන්න ඒ හින්දා අපි ඒක හදාගන්නේ කොහොමද? මේකෙදි ඔයාලට පුළුවන් ලේසියෙන්ම කලර් එක මේකේ කලර් එකට සම්බන්ධ කරනවා වෙනුවට ඉමේජ් එකේ ඇල්ෆා එක ග්ලාස් එකේ කලර් එකට සම්බන්ධ කරගන්න. එතකොට ධර්ම චක්‍ර පාට වෙනස් වුණා. ඉතින් ඒක කොහොමත් මං හිතන්නේ ගාණක් නෑ. ඔයාලට පුළුවන් shift A දීලා මෙතන search කරගන්න mix RGB කියලා. mix RGB එකක් දාගන්නවා මේක මැද්දට. ඊට පස්සේ alpha එක මේ mix RGB එකේ fractal එකට සම්බන්ධ කරගන්නවා color 1 එකෙන්. ඒ පාට දෙක color 1 එකයි color 2 එකයි පාවිච්චි කරලා ඔයාලට ඕන විදිහකට ඒකේ පාට දෙක හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි transparent background එකක් තියෙන ඒ විදිහේ ඕන පාටක් තියෙන image එකක් ඔයාලට ඕන විදිහට transfer කරගන්න. ඉතින් ඒත් එක්කම තව එකක් තියෙනවා. ඒකටත් මම duplicate එකක් අරගෙන පෙන්නන්නම්. හරි. මම මේ ටික select කරගන්නවා ඔක්කොම. නෑ මේ ටික select කරගන්නවා light කලින් model එක නැතුව. මෙතෙන්දි රැල් ටිකයි මේක ඇතුලේ තියෙන light එකයි select වෙලා තියෙන්නේ. ඊට පස්සේ shift D එකෙන් duplicate එකක් අරගෙන x අක්ෂයෙන් මේ පැත්තට අරගෙන එනවා.
හරි මේකෙදිත් අපිට දැන් මේකෙදි මම තවත් ඉමේජ් එකක් කරගන්න යන්නේ මම මේක සිලෙක්ට් කරගෙන මේකෙත් මෙන්න මේ දෙකේ අයිකන් එක ක්ලික් කරලා ඒ මැටීරියල් එක කොපි කරගෙන අපිට පුළුවන් ඒක වෙනස් කරගන්න දැන් මේකෙදිත් අපි අර කලින් තිබ්බ විදිහටම ඉමේජ් එකේ කලර් එක ඕකට සම්බන්ධ කරලා මික්ස් එක අයින් කරලා බැලුවොත් දැන් අපි මේකට අලුත් ඉමේජ් එකක් ඕපන් කරගමු මම ඉමේජ් එක ඕපන් කරගන්නවා මේකෙදි මම ඕපන් කරගන්නේ මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කළු පාට ධර්මචක්‍ර බිඳුව. ඉතින් ඔන්න ඕක ඕපන් ඉමේජ් දීලා ඕපන් කරගත්තට පස්සේ ඔයාට පේන්නේ තනිකර ඔක්කොම කළු පාට. මොකද අර ට්‍රාන්ස්පේරන්ට් කොටසත් මේකේ කළු පාට තමයි පෙන්නන්නේ. ඒත් එක්කම ධර්මචක්‍රයේ තියෙන කළු පාට. එතකොට ඔක්කොම කළු පාට තමයි. හරි. ඉතින් ඒක හදාගන්නත් ඔයාට කලින් ක්‍රමයේම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ කලර් එක වෙනුවට ඇල්ෆා එක glass BSDF එකට දෙනවා. ඊට පස්සේ මෙතනින් mix RGB නෝඩ් එකක් අරගෙන මෙතනින් තියාගෙන ඇල්ෆා එක ෆැක්ටර් එකට දාගන්නවා ඊට පස්සේ කලර් 1 එකයි කලර් 2 එකයි පාවිච්චි කරලා ඔයාලට කැමති විදිහකට ඒකේ පාට වෙනස් කරගන්න පුළුවන්. හරි ඉතින් පාට ගැන සම්බන්ධ වැඩේ ඔන්න ඕක තමයි තියෙන්නේ. ඒත් එක්කම තව එකක් තියෙනවා. මම ඒකත් පෙන්නන්නම්. මම මේ ටික සිලෙක්ට් කරලා shift D එකෙන් ඩුප්ලිකේට් එකක් තව ඩුප්ලිකේට් එකක් අරගන්න. ඉතින් දැන් මේකේ මම කිව්වා වගේ මේකේ මැටීරියල් එක මොන සෙල්ලම දැම්මත් අපිට දැන් මේ ලයිට් එක සිලෙක්ට් කරලා ලයිට් එකේ තියෙනවා කලර් එක ලයිට් එකේ ඔබ්ජෙක්ට් data properties වලට ගියොත් ඒකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ලයිට් එකේ කලර් එක වෙනස් කරගත්තොත් අර මොන මැටීරියල් එක දැම්මත් ඒකේ මේවා වෙනස් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි වෙසක් කූඩුවේ උඩ කොටස පාට කරගන්න එක ගැන කතා කරගන්න තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට අපි මේක ඊළඟ කොටසට යන් මේ රැල් වලට මැටීරියල් දාගන්න එකට. හරි. ඉතින් රැල් වලට මැටීරියල් දාගන්නවා නම් ඔයාලට පුළුවන් ඒ තනි රැලක් සිලෙක්ට් කරගෙන මෙන්න මෙතනින් අපි අර මුලින්ම හදාගත්ත මැටීරියල් එකක් ඕපන් කරගන්න. ඒකේ කොපියක් අරගන්න. ඉතින් දැන් මේක දාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ පහේ අයිකන. ඒ කියන්නේ දැන් මේ ග්ලාස් මැටීරියල් එක තව තැන් 5කට කොපි වෙලා තියෙනවා කියලා තමයි මේකෙන් පෙන්නන්නේ. මම ඒක බ්‍රේක් කරගන්නවා මේ 5 ඉලක්ක මේ ක්ලික් කරලා. ඉතින් අපිට පුළුවන් මේකේ පාට වෙනස් කරගන්න. ඉතින් තනි පාටක් දාගන්න ඕන නම් ඔයාලට ඇත්තට මේක අවුලම්ම නැහැ. ඒක කොහොමත් හදාගන්න දන්නවා. ඉතින් මේකෙදි පාට කීපයක් දාගන්න ඕන නම් ඒ කියන්නේ තට්ටු 2 3ක් විදිහට පාට එහෙම දාගන්න ඕන නම් මේකෙදි අපිට කරන්න තියෙන්නේ ඉරිරි වගේ ටෙක්ස්චර් එකක් හදාගන්න එක. ඉතින් ඉරිරි ටෙක්ස්චර් එක ඔයාලා දැනටම සමහර විට දන්නේ නැති වේව් ටෙක්ස්චර් එකක් කියලා අපිට තියෙනවා. ඉතින් මම shift A දීලා මෙතනින් සර්ච් කරගන්නවා වේව් ටෙක්ස්චර් කියලා. වේව් ටෙක්ස්චර් එක දාගන්නවා මෙතෙන්. දැන් අපි කලර් එක ග්ලාස් එකට සම්බන්ධ කරලා බැලුවොත් ඔන්න ওই විදිහට තමයි තියෙන්නේ. මේක හැබැයි දැන් මැටීරියල් ප්‍රිවිව් එකට ගිහිල්ලා බැලුවොත් වේව් ටෙක්ස්චර් එක ඇඩ් වෙලා තියෙන්නේ ඔන්න ওই විදිහට. ඒක වේව් ටික පල්ලෙහාට වගේ තමයි අවිල්ලා තියෙන්නේ. වේව් ටික හරහට ඉරි වගේ තමයි අපිට පේන්න ඕනේ. අපි ඒක හදාගන්නේ කොහොමද? ඒකට මම මුලින්ම වේව් ටෙක්ස්චර් එක සිලෙක්ට් කරලා control එකත් එක්ක T අකුර දෙනවා. එතකොට අපිට ටෙක්ස්චර් කෝඩිනේට් එකයි මැපින් නෝඩ් එකයි එනවා. ඉතින් මේ control T shortcut එක වැඩ කරන්නේ ඔයා Blender default add-on වල node wrangler කියන add-on එක enable කරලා තියාගෙන තිබ්බොත් විතරයි. ඉතින් ඔයා ඒක enable කරගන්න මෙතනින් edit ගිහිල්ලා preferences වලට ගිහිල්ලා ඉතින් node wrangler add-on එක enable කරගන්න. එතකොට ඔයාලට control T කියලා shortcut එක දීලා මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් දැන් අපිට පුළුවන් ටෙක්ස්චර් කෝඩිනේට් නෝඩ් එක පාවිච්චි කරලා මේ වේව් ටෙක්ස්චර් එක අරකේ පැතිරිලා යන්නේ කොහොමද කියන එක කන්ට්‍රෝල් කරගන්න. දැන් මම මේක ඔබ්ජෙක්ට් එකට දීලා බැලුවොත් මොකද වෙන්නේ? එතෙන්දී අර තනි රැලෙන් රැල බැලුවොත් ලං කරලා බැලුවොත් වෙන තනි රැලෙන් රැලට වේව් ටික ගිහිල්ලා තියෙනවා. මෙතෙන්දී අපිට ඕනේ ඉතින් හරහට ඉරි වගේ දෙක තුනක් ඉරි දෙක තුනක් තමයි හදාගන්න ඕනේ. ඉතින් අන්නේ හින්දා මේකේ වෙන ඔප්ෂන් එකක් නැහැ. මේක මම දෙනවා UV එකට. UV එකට දීලා අපි මේකේ UV map එක හදාගමු. මම UV editing වලට යනවා. ඊට පස්සේ numpad එකේ අංක 1න් front view එකට එනවා. ඊට පස්සේ දැන් ඔක්කොම select වෙලා තියෙන්නේ මෙතන මේ විදිහට. දැනට මේකේ UV map එක තියෙන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් මේකෙදි මම අපි බලමු මේකේ UV map එක වෙනස් කරලා මම මේක R දීලා අංශක 90ක් රොටේට් කරගන්න. ඉතින් හරියටම හරි අංශක 90ක් රොටේට් කරගත්තාම ඒක ඔන්න ඔය විදිහට ඉරිරි හදාගන්න පුළුවන්.
දැන් ආපහු මම ෂේඩින් වලට යනවා. ඉතින් ෂේඩින් වලට ගිහිල්ලා දැන් මේකේ ඉරි තියෙනවා හොඳට වැඩි ඉරි ගොඩක් තියෙනවානේ. මේකේ අපිට මේක ස්කේල් එක වෙනස් කරගන්න පුළුවන්. ස්කේල් එක මම දාගන්නවා එකක් විදිහට. ඒත් එක්කම මෙතනිනුත් x එක වෙනස් කරගන්න පුළුවන්. x එකෙන් ස්කේල් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තව උඩට පල්ලෙහාට යවා ගන්න ඕන නම් මෙතන x වැලියු එක පාවිච්චි කරලා ඒක ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි. ඉතින් දැන් අපි රෙන්ඩර්ඩ් view එකට ගිහිල්ලා බැලුවොත් ඒක කළු සුදු තියෙන්නේ. ඉතින් මේකේ ටෙක්ස්චර් එකට පාට වෙනස් කරගන්න ඔයාලා දැනටමත් දන්නවා ඇති. මෙන්න මේ දෙක මැද්දෙන් දාගන්නවා කලර් රැම්ප් එක. මම shift a දීලා මෙතනින් සර්ච් කරගන්නවා කලර් රැම්ප් කියලා. කලර් රැම්ප් එක සර්ච් කරගෙන wave text එකයි glass එකයි මැද්දෙන් තියාගන්න. එතකොට මෙහෙමයි. wave text එක තනිකර කළු පාටට තියෙන්නේ. ඊට පස්සේ කලර් රැම්ප් එකෙන් ඒකට පාට දෙනවා. ඒ පාට ටික glass එකත් එක්ක මැච් කරගන්නවා. ඊට පස්සේ material output එක දෙනවා. ඉතින් කලර් රැම්ප් එක දාගත්තට පස්සේ අපිට කලින් තිබ්බට වඩා අර wave text එකේ control වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් මම මෙතන linear වෙනුවට constant කියලා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අර ඒකේ wave text එක ගොඩක් sharp විදිහට මෙන්න මේ විදිහට හදාගන්න. ඒ කියන්නේ කළු සුදු වෙන වෙනම හොඳටම වෙන් වෙලා තියෙන විදිහට ඒ විදිහට හදාගන්න. ඉතින් දැන් කළු එක select මෙන්න මේ කළු පාට එක select කරගෙන ඔයාලට කළු එකට ඔයාලට කැමති පාටක් දෙන්න පුළුවන්. ඒ වගේම සුදු එක select කරලා සුදු එකට ඔයාලට කැමති පාටක් ඒ විදිහට දාගන්න පුළුවන්. හරිද? අපි රෙන්ඩර්ඩ් view එකට ගිහින් බැලුවොත් ඔන්න ওই විදිහට තමයි අපේ කුඩුවේ රැලි වලට පාට වැටිලා තියෙන්නේ. හරි. ඉතින් දැන් මේ process එකම අපි හැම එකටම කරගන්න ඕනේද? නෑ, ඇත්තට මෙහෙම ඕනේ නෑ. මේකට අපිට මේ හදාගත්ත මැටීරියල් එක අනිත් ඒවාට ලින්ක් කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලාම මෙන්න මේ මැටීරියල් නැති එකක් සිලෙක්ට් කරගන්නවා. මේ මැටීරියල් නැති ඔක්කොම shift එක ඔබාගෙන මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ අන්තිමේට සිලෙක්ට් කරගන්න ඕනේ මේ මැටීරියල් එක හදාගත්ත කොටස. ඊට පස්සේ අපි දැන් රෙන්ඩර්ඩ් view එකට ගිහින් බැලුවොත් ඔන්න ওই විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම control එකත් එක්ක L අකුර ඔබලා මෙතනින් තියෙන option එකක් ඒකේ දෙනවා materials කියන එක. ඉතින් materials දුන්නට පස්සේ මොකද වෙන්නේ? නෑ, materials දුන්නට ඒකේ material ටික විතරයි link වෙන්නේ. මේකෙදි හැබැයි අපි කලින් හදාගත්ත UV map එක. ඉතින් UV map එකත් ආය වෙන වෙනම හදනවා කියන්නේ ඒක ඇත්තටම බොරු වැඩ. ඒක හින්දා අර මේ විදිහට සිලෙක්ට් කරගෙනම තියෙද්දි මම control L දීලා කෙලින්ම object data ටික transfer කරගන්න. ඉතින් දැන් අන්න ඒ විදිහට දැන් මේ යට රැල් ටික copy කරගත්ත විදිහටම උඩ රැලත් හදාගන්න පුළුවන් වේද කියලා හිතන ඇති. ඒ කියන්නේ යට එකයි උඩ එකයි වෙනස් හින්දා අපිට ඒක කරන්න බෑ. මේකෙදි අපිට ආපහු අර කලින් හදාගත්ත විදිහට මේක එක රැලක් හදාගන්න සිද්ධ වෙනවා. ඉතින් මුලින්ම මේක අපි මේක යට කොටසට දාගත්ත මැටීරියල් එක මැටීරියල් 0.5 කියන එක මං මේ වටේ තියෙන රැලක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා මැටීරියල් 0.5 කියන එක අරගන්න. අර යට රැල් වලට දාපු මැටීරියල් එක. හරි. ඒක අරගෙන කලින් කරා වගේම ඉස්සල්ලාම මේකේ UV editing UV map එක හදාගන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඔක්කොම සිලෙක්ට් කරගන්න. එතකොට UV map එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ R දීලා අංශක 90ක් මේ විදිහට rotate කරගන්න. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා. ඒක අර විදිහට අපිට ඕන විදිහට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් ගන්න මේ විදිහට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් දැන් කලින් කරා වගේම අපිට පුළුවන් මේ රැල් ඔක්කොටම ඒ ටික ලින්ක් කරගන්න. දැන් අපි ඒක එකින් එක සිලෙක්ට් කරගන්න වෙයිද? මම layout එකට යනවා. ඊට පස්සේ solid mode එකට ගිහිල්ලා මෙන්න මේ වටේ තියෙන රැලි ටික සිලෙක්ට් කරගන්න. අපි මේක හරිනම් කරන්න තිබ්බේ ඩුප්ලිකේට් කරගන්න කලින්. ඒ කියන්නේ රැලි වලට පාට දාලා ඩුප්ලිකේට් කරගත්තා නම් මේක ගොඩක් ලේසි වෙයි. මීට වඩා කොහොම වුණත් දැන් ඉතින් වෙච්ච දේ වුණා වගේ කරගන්න සිද්ධ වෙනවා කොහොම හරි. මේක මේ විදිහට සිලෙක්ට් කරලා අන්තිමේට සිලෙක්ට් කරගන්න ඕනේ අපි ඒ මැටීරියල් එක හරියට හදාගත්ත එක. අන්තිමේට මෙන්න මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ control L දීලා ඒකෙත් object data link කරගන්නවා. ඉතින් object data link කරගත්තාම ගොඩක් ලේසි වෙයි. ඇත්තටම අපි ඉස්සරහදී simulation දාද්දි ඒක ඇත්තටම ලේසි. එතකොට ඒ කියන්නේ එකක් දාගත්ත ගමන් ඔක්කොටම අහු වෙනවා. ඒක හින්දා ආය අලුතෙන් කරන්න දෙයක් නැහැ නියමයි. හරි. ඉතින් අපේ මැටීරියල් දාන වැඩේ ඔන්න ওই විදිහට තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම
වැඩේ ඉවරයි. ඔයාට තවත් කොන්ට්‍රෝල් කරගන්න ඕන නම් මෙතන material properties වලට ඇවිල්ලා මෙන්න මේ icon එක ක්ලික් කරාම ලේසියෙන්ම color ramp එකයි අර ඒ setting ටික අරගන්න පුළුවන්. මම මෙතනින් මට නිකන් හිතෙන පාටක් වෙනස් කරගන්න. දැන් නම් කිසිම අදහසක් නැහැ කොයි වගේ පාටක් දෙන්න ඕනි කියලා. ඒක අවුල නැහැ. කොහොම හරි ඔයා කැමති පාටක් ඒකට දාගන්න. හරි. ඉතින් දැන් තියෙන අපිට මේකේ රැලි ටික ඇනිමේට් කරගන්න එක. ඉතින් ඇනිමේට් කරගන්න එක නම් ඇත්තටම මහලුකු දෙයක් නෙමෙයි. ගොඩක් ලේසි. මුලින්ම මෙන්න මේ එක රැලක් සිලෙක්ට් කරලා මම මෙතනින් P6 properties වලට ගිහිල්ලා මම දාගන්නවා cloth P6 එක. ඉතින් cloth P6 දාගත්තට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බැලුවොත් ඒක ওই විදිහට වැටෙනවා පල්ලෙහාටම වැටෙනවා. හරි. ඉතින් පල්ලෙහාටම වැටෙන හින්දා මේකදී අපිට කරගන්න ඕනේ මෙතනින් මම edit mode එකට එනවා. ඊට පස්සේ number pad එකේ අංක 1න් front view එකට එනවා. ඊළඟට මම vertex select අරගෙන wireframe view එකට ගිහිලා මේ උඩින්ම තියෙන vertex ටිකක් select කරගන්න. උඩින්ම තියෙන vertex පොලින්ම select කරගන්නවා. ඊට පස්සේ object data properties වලට ගිහිල්ලා මෙතනින් මේ plus icon එකේ click කරලා vertex group එකක් add කරගන්නවා. ඊට පස්සේ මේ ටික select වෙලා තියෙද්දි assign කියන එක දෙනවා. දැන් අපි object mode එකට ඇවිල්ලා බලමු. හරි. දැන් අපි ආපහු object mode එකට යනවා. ඊට පස්සේ මෙතනින් P6 properties වලට ගිහිල්ලා යටටම ගිහිල්ලා යටින්ම තියෙනවා මෙතන shape කියලා එකක්. shape කියන කොටස open කරගත්තට පස්සේ pin group කියලා තියෙනවා. ඉතින් දැන් අපි මේ pin group එකේ click කරගත්තාම අපිට අර කලින් හදාගත්ත vertex group එක මේ විදිහට පෙන්නනවා. pin group එක. දැන් අපි වීඩියෝ එක ප්ලේ කරලා බැලුවොත් ඔන්න ওই විදිහට අර අතනින් එල්ලිලා cloth P6 එක වැඩ කරනවා. අර උඩම හදාගත්ත කොටසින් එල්ලිලා වගේ ඒ විදිහට වැඩ කරනවා. ඉතින් හරිම ලේසි, හරිම සරලයි. හරි. දැන් අපිට නිකමට හුළඟක් දාලා බලමු. මම මෙතන add ගිහිල්ලා force field යටතේ අරගන්නවා wind කියන එක. wind එකක් දාගත්තාම ඔන්න ඔය වගේ object එකක් තමයි එන්නේ. ඉතින් මම තාමත් මේකේ pivot point එක 3D cursor එකට දීලා තියෙන්නේ. මේකේ මම pivot point එක මෙතනින් click කරලා දාගන්නවා medium point කියලා. දැන් අපිට පුළුවන් මේක හරි පැත්තට හදාගන්න. මම මේක RY 90ක් විදිහට දීලා මේ පැත්තට rotate කරගන්නවා. අපි වීඩියෝ එක play කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. හුළඟ දැනනවද නැහැ. හුළඟ දැනෙන්නේ නැහැ තාම. මේ wind කියන object එක select කරලා P6 properties වලට ගිහලා ඒකේ තියෙන strength එක වැඩි කරගන්න පුළුවන්. මම strength එක දානවා 100ක් විතර. 100ක් විතර දාලා බලමු. දැන් වීඩියෝ එක ප්ලේ කරලා බැලුවොත් ඔන්න ඔය විදිහට රැලි ටික හුළඟ යනවා. 100ක් නම් වැඩිත් වගේ. 50ක් දාගමු. 50ක් හොඳටම ඇති වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කූඩු ටිකේ රැලි ටික ඇනිමේට් කරගන්නේ. දැන් මේකටත් ඒ විදිහටම කරගමු. එතකොට දැන් අපි කලින් මැටීරියල් වලට කරා වගේ මේ ටික ලින්ක් කරගන්න තමයි තියෙන්නේ. මම මේක තනි එක රැලක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ edit mode එකට යනවා. vertex select අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ උඩින්ම තියෙන vertex ටිකක් select කරගන්නවා. wireframe view එකට යනවා. ඊට පස්සේ උඩින්ම තියෙන vertex ටිකක් select කරගන්නවා. හරි. ඊළඟට මෙතනින් object data properties වලට යනවා. මේ plus icon එක click කරලා අලුත් vertex group එකක් හදාගන්නවා. දැන් අපි edit mode එකේ ඉන්න ඕනේ. edit mode එකේ ඉඳලා මෙතන මේ assign කියන එක දෙනවා. එතකොට දැන් මේ අපි select කරගත්ත vertex ටිකට අලුතෙන් group එකක් හැදෙනවා. දැන් අපි ආපහු object mode එකට එනවා. P6 properties වලට ගිහිල්ලා මේකට අපි cloth P6 එක add කරගන්න. මම මෙතනින් cloth P6 add කරගන්නවා. දැන් මේකත් අර කලින් වගේම දැන් play කරලා බැලුවොත් ওই විදිහට පල්ලෙහාට වැටෙනවා. හුළඟ යන ගමන් පල්ලෙහාට යනවා ඒක. ඔව් අපි ඉස්සෙල්ලා හුළඟ දාගත්තානේ. අනේ හින්දා මේකෙත් යටට ගිහිල්ලා shape කියන යටතේ තියෙන pin group කියලා pin group එක දෙනවා. අපි හදාගත්ත vertex group එකට. දැන් අපි වීඩියෝ එක play කරලා බැලුවොත් ඔන්න ඔතනින් එල්ලිලා ඒක හුළඟ යනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. දැන් අර කලින් මැටීරියල් ටිකකට කරා වගේම මේවත් අර ටිකට ලින්ක් කරගන්න පුළුවන්. මම මේක සිලෙක්ට් කරගන්නවා. shift එක ඔබාගෙන මේක ඒත් එක්කම අන්තිමේට AP6 add කරගත්ත එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ control L දීලා මේකේ modifiers ටික ලින්ක් කරගන්න. දැන් අපි මේක බැලුවොත් clothes add වෙලා තියෙන්නේ. මේකෙත් cloth එක add වෙලා තියෙන්නේ. දැන් වීඩියෝ එක play කරලා බැලුවොත් ඔන්න ඔය විදිහට ඉතින් වැඩ කරගන්නවා.
දැන් සමහර විට හිතෙන්න පුළුවන් මම ඒකේ modifiers link කරේයි කියලා. දැන් ඔයාලට modify properties වලට ගිහිල්ලා බැලුවොත් ඔයාලා දන්නා මෙතන cloth කියලා modify එකක් add වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපිට ඒ p6 ටික link කරගන්න පුළුවන්. නැත්නම් අපිට control L දුන්නාම එහෙම වෙන effect කියලා දුන්නොත් ඒක එන්නේ නැහැ. object data දුන්නොත් ඒත් එන්නේ නැහැ. ඉතින් modifiers දැම්මම ඒ විදිහට p6 එක link කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම මේකත් select කරගන්නවා. මෙන්න මේ රැල් ටික අපි මෙතනින් ගිහිල්ලා බලමු. ඒ වටේ රැල් ටික ඔය විදිහට shift එක ඔබාගෙන select කරගන්නවා. ඉතින් ඒ වටේට තියෙන රැල් ටිකත් ඔක්කොගෙම select කරගත්තට පස්සේ අපි අර cloth p6 එක දාගත්ත එක අන්තිමේට shift එක ඔබාගෙන select කරගන්න ඕනේ. එතකොට දෙයක් තියෙනවා මන්ට කලින් කියන්න බැරි වුණා මේ ඔක්කොම අර තැඹිලි පාටින් outline එකක් ගිහින් තියෙන මේක අර කහ පාටින් තියෙන. ඒ කියන්නේ අන්තිමේට select කරගත්ත එක. දැන් අපිට පුළුවන් කලින් කරා වගේ control L ඔබලා modifiers ටික link කරගන්න. දැන් වීඩියෝ එක play කරලා බැලුවොත් ඔන්න ওই විදිහට රැලි ඔක්කොම හුලඟට වැනි තියෙනවා. හරි. ඉතින් animation එක හදාගන්න ඔන්න ওই විදිහට. ඉතින් අන්තිමේටම මම මෙන්න මේ වගේ ඇංගල් එකකට එනවා. මේ වගේ ඇංගල් එකකට ඇවිල්ලා control alt එකත් එක්ක number pad එකේ බිඳුව ඔබනවා. එතකොට ඔන්න ඔය විදිහට කැමරාව ඒ අපි හිටපු තැනට අරගෙන එන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ කැමරාව select කරලා n එක ඔබලා මේ panel එක අරගෙන view ගිහිල්ලා මෙතනින් view lock යටතේ camera to view කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර සාමාන්‍ය background එක control කරගන්න විදිහට මේකෙත් කැමරාව වෙනස් කරගන්න. ඉතින් කැමරාව ඔන්න ඔය විදිහට ඔයාලට එක කැමති විදිහකට හදාගන්න. මේක වෙසක් කූඩු හදන එක සම්බන්ධ වීඩියෝ එකක් විතරයි. දැන් ඔයා monthly challenge එකට සහභාගී වෙනවා නම් මේ වගේ කූඩු ටිකක් හදලා පාට දාලා ඔක්කොම කරලා ලස්සන rendered image එකක් අපිට එවන්න. එතකොට අපි බලන්නම් කොහොමද ඔයා කරලා තියෙන්නේ කියලා. මට ඇත්තට මාර සතුටුයි මේ විදිහේ ගොඩක් අය එකටත් වැඩ පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් සම්බන්ධ වෙන්න. දැන් මම කැමරාව මේ විදිහට setup කරගත්තට පස්සේ අපි rendered view බලමු හොඳද කියලා. ඒත් එක්කම ඔයාලට ඕන නම් මෙතන world properties වලට ගිහිල්ලා color එක වෙනස් කරගන්න පුළුවන්. color එක මම තද කළු පාට දාගන්න. එතකොට අර දැන් යටින් අර උඩ මේ එල්ලලා තියෙන කෑලි ටික පේන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම නැත්නම් ඒකින්ද background එක කළු පාට දාගන්න. හරි. ඉතින් background එක කළු පාට දාගෙන අපි බලමු. මෙතනින් ඔයාලට පුළුවන් render properties වලට ගිහිල්ලා sampling අඩු වැඩි කරගන්න. ඔයාලා දැනටම සමහර විට දන්නවා ඇති. එහෙම දන්නේ නැත්නම් render setting ගැන ලොකුවට මේකෙදී කියන්න නම් වෙලාවක් නැහැ. ගොඩක් මේ විදිහට මේ වීඩියෝ ගොඩක්ම දික් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් sampling යටතේ render sample සාමාන්‍යයෙන් 32ක් විතර දාගන්න. ඊට පස්සේ මේ denoising කියන එකේ render denoising මෙතනින් enable කරගන්න. render denoising enable කරලා අට මේකේ type එක තෝරගන්න පුළුවන්. GPU නම් CPU නම් එහෙම. මේකෙදි මම open image denoise කියලා දාගන්නවා. මේකේ Nvidia graphic card එකක් නැහැ. Optic X නම් මම හිතන්නේ Nvidia එකට support කරනවා. අන්න ඒ විදිහට මම මේක open image denoise කියලා දාගන්නවා. render sampling 32ක් විදිහට දාලා තියෙන්නේ. output properties වලට ගිහිල්ලා බැලුවොත් dimensions යටතේ ඔයාලට පුළුවන් resolution x y අගේ වෙනස් කරගන්න. අදත් එක්කෙනෙක් ඇහුවා මේකේ resolution එක 4K 8K වගේ දාගන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට ඉතින් මෙතන render preset කියලා තියෙනවා. මෙතනින් format එකක් තියෙනවා HD full HD 4K වෙනකන් තියෙනවා. ඉතින් 8K වගේ දාගන්න නම් ඔයා Google එකේ නිකන් search කරලා බලන්න 8K resolution එක කොයි වගේද කියලා. ඊට පස්සේ මෙතන ඒ අගේ වෙනස් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ওই විදිහට setting ටික හදාගත්තට පස්සේ මෙතනින් file format එක ඔයා වීඩියෝ එකක් render කරන්න හිතාන ඉන්නවා නම් file format එක FFmpeg video කියලා දාලා මෙතනින් output එකක් දීලා render ගිහිල්ලා render animation කියන එක දීලා ඒක render කරගන්න. එතකොට ඔයාලට video output එකක් ගන්න පුළුවන්. මේකෙදි මට ඕනේ මේ image එකක් නිකන් render කරගන්න විතරයි. මම ඉතින් image ගිහිල්ලා render image කියන එක දීලා ඒක render කරගන්නවා.
හරි ඉතින් ඔන්න ඔය විදිහට අපේ ඉමේජ් එක රෙන්ඩර් වෙලා ඉවර වුණා. ඊට පස්සේ මෙතනින් ඉමේජ් ගිහිල්ලා save as දීලා මෙතනින් නමක් දීලා ෆයිල් ෆෝමැට් එකත් ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. png jp මම jpeg කියලා දෙනවා. ඊට පස්සේ save as image දීලා මේක save කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වෙසක් කූඩු නිර්මාණය සම්බන්ධ වැඩ ඉවර වෙන්නේ. මේකේ පාට තේරීම ගැන නම් මට hina වෙන්න එපා. මොකද මට මේකෙදි ඕනේ උනේ ওই පාට ලස්සනක් ගැන නෙවෙයි. කොහොම හරි තේරුම් ගියා නම් ගොඩක් වටිනා. අර image එකින් එකට image වල තියෙන වෙනස ඒත් එක්කම material එකින් එකට ඇඩ් කරගන්න විදිහ අන්න ඒ වගේ කොටස් සම්පූර්ණයෙන්ම කවර් කරගන්න එක තමයි මට ඕනේ උනේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලත් වෙසක් කූඩු හදාගන්න පුළුවන්. ඔයාලා හදන එකත් අපිට WhatsApp group එකෙන් හරි Facebook page එකෙන් හරි මටත් ෂෙයා කරන්න. එතකොට අපිට බලන්න පුළුවන්. ඒත් එක්කම ඒකට හොඳම අවස්ථාවක් තියෙනවා monthly challenge එක. monthly challenge එකට සහභාගී වෙනවා නම් ඉදිරියේදී වීඩියෝ එකක් එනවා. ගිය මාසේ තිබ්බ අවුරුදු review එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන්. ඒත් එක්කම තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. Facebook වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. description එකේ ඕනි කරන හැම එකකට link එක දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. ගිහින් එන්නම් සුබ දවසක්.